සියලු දෙනාගේම අවසරයි. පළමුවට මේ ස්තුතිවන්ත වෙනවා මෙම අවස්ථාවට අපිට ආරාධනා කිරීම පිළිබඳව. ඒ වගේම මෙතන ඉන්නවා අපිත් එක්ක මීට පෙර කතා බහ කරපු අය. ඒ වගේම බොහෝ දෙනෙක් ඉන්නවා පළමු වතාවට අපිට සවන් දෙන අපිත් එක්ක කතා බහ කරන්න සූදානම් වූ අය. ඒ වගේම හැම දිනම අපි පිළිබඳවත් අපේ පක්ෂ පිළිබඳවත් අපේ ප්‍රතිපත්තීන් පිළිබඳවත් අපි කියන දේට වඩා අපි ගැන වෙන අය කියපු දේවල් වලින් අහලා තියෙනවා කියලා මම විශ්වාස කරනවා. මොකද අපෙන් අහනවට වඩා වැඩියෙන් වෙන අය අපි ගැන කියපුවා තමයි අහලා තිබෙන්නේ. ඉතින් නිසා මම ස්තුතිවන්ත වෙනවා මේ தත්ත්වය පිළිබඳ අපිටම ඔබ හමු වෙලා යම් කරුණු කීපයක් ඉදිරිපත් කරන්න අවස්ථාව ලබා දීම පිළිබඳව. පළමු කොට දැන් මේ ජනප්‍රිය සංකල්පයක් තිබෙනවා දේශපාලන ස්ථාවරත්වය අවශ්‍යයි ආර්ථික සංවර්ධනයට කියලා. ඇත්තට මම දකින්නේ ඒක අනිත් පැත්ත. ආර්ථික සංවර්ධනය විසින් තමයි දේශපාලන ස්ථාවරත්වය හදන්නේ. ඒ මොකද අපි පැවති පාලනය බැලුවොත් සියලු බලවේගයන්ගේ ශක්තිමත් පාලනයක් තිබුණා. විධායක ජනාධිපති බලය, පාර්ලිමේන්තුවේ 162ක්, උතුරු පළාත් සභාව ඇරෙනකොට ඉතුරු සියලු පළාත් සභාවල බලය සහ පළාත් පාලන ආයතන සියල්ලන්ගේම බලය. ඒ කියන්නේ දේශපාලන බලවේගයේ ශක්තිමත්ම බලයක් තිබෙව්වා. ආර්ථික වර්ධනය කොතැනද අපි අත්පත් කරගත්තේ? වර්තමාන පාලනය බැලුවොත් උන් කිව්වා දේශපාලන ස්ථාවරභාවය වෙනුවෙන් ලංකාවේ ප්‍රධානම දේශපාලන පක්ෂ දෙක එකට එක්වී ආණ්ඩුවක් හදනවා කිව්වා. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයා ජනාධිපති ලෙසත්, එක්සත් ජාතික පක්ෂ නායකයා අගමැති ලෙසත් ස්ථාවර ශක්තිමත් පාලනයක් ගොඩනගනවා කියලා කිව්වා. පාර්ලිමේන්තුවේ 3/2කට ආසන්න බලයක් තිබෙනවා. හැබැයි ආර්ථිකය කොතනද තිබෙන්නේ? ඒ නිසා මේ දේශපාලන ස්ථාවරත්වය ආර්ථික ස්ථාවරත්වය හදනවා වෙනුවට සැබවින්ම ආර්ථික ස්ථාවරත්වය විසින් තමයි දේශපාලන ස්ථාවරත්වය නිර්මාණය කරන්නේ. අපේ රටේ පහුගිය කාලේ පුරාවටම ඇති වී තිබෙන අර්බුදය තමයි ආර්ථික වශයෙන් අපේ රට තුල ඇති වී තිබෙන ගැඹුරුතම අර්බුදය. මහාචාර්යතුමා කරුණු කීපයක් ඉදිරිපත් කරාම නැවත ඉතා කෙටියෙන් ඒ කරුණු නැවත අවධාරණය කරන්න. පළමු අර්බුදය තමයි අපි මුහුණ දීලා තිබෙන ණය පිළිබඳ අර්බුදය. ඒක සරල අර්බුදයක් නෙවෙයි. 1985 අපේ ණය ප්‍රමාණය බිලියන 130යි. රුපියල් බිලියන 130 1985. මොකද මේ රවි කරුණානායක මහත්මයා පොතක් මුද්‍රණය කරලා ගියා ඔහුගේ මමාත්‍ය ධූරෙන් ඉවත් වෙන්න පෙර. ඉතින් මම ඔහුට මේ පිළිබඳ ස්තුතිවන්ත වෙනවා. අනෙක් ඒවා ගැන ගොඩක් කියන්නේ නැහැ. කෙසේ වුවත් මෙම වාර්තාවේ ඔහු පෙන්වා දෙනවා අපේ රටේ 1985 ණය ප්‍රමාණය තියෙනවා මේ chart එක මම හිතන්නේ පේනවා බිලියන 130යි. ඒතර 2014 වෙනකොට අපේ ණය ප්‍රමාණය බිලියන 7391යි. දැන් කීයද? පසුගියදා එකක් තමයි මම මේ සංඛ්‍යා දත්ත ඒ තරම්ම විශ්වාස කරන්නේ නැහැ. බොරු. ගොඩක් ඒවා බොරු. ආර්ථික වර්ධනයේ වේගය පිළිබඳ ඉදිරිපත් කරපු දත්ත බොරු. සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ හිටියා වනිග නායක මහත්මයා කියලා ශ්‍රේෂ්ඨ නිලධාරී. ඔහුට දුරකථනයේ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ ජනරාල්වරයා කතා කරලා කිව්වා ආර්ථික වර්ධනයේ වේගය 0.3 වෙනස් කරන්න කියලා. ඔහු වෙනස් කරන්න බැහැ කිව්වා කියලා. ඔහු දෙපාර්තමේන්තුවේ නිරපය හැරියා. ඒ වගේම පහුගිය අයවැය ලේඛනයේදී රවි කරුණානායක අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අපේ මුළු ණය ප්‍රමාණය බිලියන 8443යි කියලා. 2015 නොවැම්බර් වල මුදල් අමාත්‍යවරයෙකු අපේ මුළු ණය ප්‍රමාණය බිලියන 8443යි කියලා. මාර්තු මාසයේ අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුව මතලා කිව්වා රවි කරුණානායක අමාත්‍යවරයා ඉදිරිපත් කළ ලද ණය ප්‍රමාණය වැරදි. අපි අලුතෙන් ණය ප්‍රමාණයක් හොයාගත්තා. මම ඔය කොච්චරද කියලා. බිලියන 1030යි කිව්වා.
අමතක වූ ණය ප්‍රමාණය බිලියන 1000ක්. පාර්ලිමේන්තු හෙන්සාඩ් එකේ තිබෙන ඊට පස්සේ මම නැගිටලා ඇහුවා. දැන් ඔය ඉදිරිපත් කරන සංඛ්‍යා දත්තේ හරිද කියලා. මුදල් අමාත්‍යවරයා එකක් කිව්වා. මාස 3කට පස්සෙ අග්‍රාමාත්‍යවරයා තව එකක් කිව්වට පස්සේ අපිට සාධාරණ සැකයක් ඉදුණා. මේක සත්‍යද? අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ තිබුණ හෙන්සාඩ් එකේ ඔහු කියනවා අපි දන්නේ නැහැ අපේ ණය ප්‍රමාණය. අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කණ්ඩායමකට ආරාධනා කරලා තිනවා කිව්වා. අපේ ණය කොච්චරද කියලා අපිට හොයලා දෙන්න. ඒ කියන්නේ එහා පැත්තේ ව්‍යාපාරිකයට කියනවා මෙහා පැත්තේ ව්‍යාපාරිකයා මට ණය කොච්චරද කියලා මගේ හොයලා දෙන්න කියලා. ඒ වගේ කතාවක්. මේ සංඛ්‍යා දත්ත විකෘති කරලා තිබෙනවා. එක් මොහොතේ දේශපාලන අවශ්‍යතාවය මත. හැබැයි අපිට එසේ වුවත් මේ සංඛ්‍යා දත්ත මතම තමයි යම් විවරණයක් මේ ආර්ථික පිළිබඳ කළ හැකි වන්නේ. නිසා ආසන්න වශයෙන් ගත්තොත් එදා අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ අපේ මුළු ණය ප්‍රමාණය බිලියන 10500යි කිව්වා. බිලියන 10500. අද අපි විතරක් නෙවෙයි ඔවුනුත් කියනවා මේ ණය බරක් වෙලා තිබෙනවා කියලා. හැබැයි ඔවුන්ම මීට කලින් අපිට මොකද්ද කිව්වේ? ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හම්බ වෙලා, ලෝක බැංකුව හම්බ වෙලා, ආසියානු සංවර්ධන අරමුදල හම්බ වෙලා, පැරිස් ආධාර සමුළුවට ගිහින්, ටෝකියෝ ආධාර සමුළුවට ඇවිල්ලා මොකද්ද කිව්වේ අපිට? විශාල ණය ප්‍රමාණයක් දෙන්න අපිට එකඟ වුණා. අපි මේ රට හදනවා කිව්වා. හැබැයි ඔවුන්ම අපිට කියනවා විශාල ණය අර්බුදයක අපි හිර වෙලා ඉන්නවා කියලා. ඇයි ණය අර්බුදයක් වුනේ? පළවෙනි එක මේ ණය වලින් ඇත්ත වත්කම් හැදුන්නේ. දෙක මේ ණය වලින් අවශ්‍ය වත්කම් හැදුවේ. මම උදාහරණ දෙකක් කියන්නම්. ඕමන්ති ඉඳන් කංගසන්තුරේට දුර කිලෝමීටර් 155යි. මැදවච්චි ඉඳන් තලේමන්නාරාමට දුර කිලෝමීටර් 110යි. ඔක්කොම කිලෝමීටර් 265යි. දලත් සලහ පෙරමු දුම්රිය අමාත්‍යවරයා විදියට දුම්රිය ව්‍යාපෘතියක් හැදුවා. යුද්ධය අවසන් වුණාට පසුවෙම දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය කරන්න උතුරු මිතුරු කියලා ඔයගොල්ලන්ට මතකයි. උතුරු මිතුරු ව්‍යාපෘතිය හදන වෙලාවේ දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය අධිකාරිවරයා හැටියට කටයුතු කරේ ලලිත සිරිගුණුරුවන් කොළඹ විශ්වවිද්‍යාලය ආචාර්ය. ව්‍යාපෘතිය හැදුවා දලත් සලහ පෙරම. ඒ සඳහා යන වියදම ඇස්තමේන්තුව හැදුවා ආචාර්ය ලලිත සිරිගුණුරුවන් ඇතුළු කණ්ඩායම. ඇස්තමේන්තුව තමයි කිලෝමීටරයකට $5,05,000. කිලෝමීටර් 265යි කිලෝමීටරයක් වෙන $1,05,000ක් යනවා. නමුත් ජනාධිපති මහින්ද මහත්මයා ඉන්දියාවට ගියා. ඉන්දියාව කිව්වා අපිට ඒ ව්‍යාපෘතිය ඕන කියලා. ඉන්දියාවට දුන්න මුළු ව්‍යාපෘතියම ඉන්දියාව ඉර්කෝන් කියන සමාගමට කිලෝමීටරයක් $22,00,000යි. ඉතින් ණය වලින් ඇත්තවත්කම් හැදුණාද? පසුවාපු දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය අධිකාරී පියාල්සිල්ල මහත්මයාගේ වාර්තාවක් තියෙනවා කියවන්න. ඒක පුදුල වාර්තාවක්. අනුරාධපුරේ ඉඳන් කංකසන්තුරේ දක්වා දුම්රිය ස්ථාන 27ක්. දුම්රිය ස්ථාන 27ක සංඥා පද්ධතිය සවි කිරීම වෙනුවෙන් ඒ දුන්න ඉන්දියානු ඉර්කෝන් කියන සමාගමට $84යි. දුම්රිය ස්ථාන 27යි $84යි. හැම දුම්රිය ස්ථානයකම සංඥා පද්ධතියක හා සමාන ලෙස සැලකුවොත් එක දුම්රිය ස්ථානයකට යනවා සංඥා පද්ධතිය වෙනුවෙන් $3,3.1ක්. එක දුම්රිය ස්ථානක සංඥා පද්ධතිය හයි කරන්නේ. ඒ කොන්ත්‍රාත් එකක් දුන්නේ ඉන්දියානු ඉර්කෝන් කියන සමාගමට. ඉර්කෝන් කියන සමාගම සබ් කොන්ත්‍රාත් දුන්නා, උප කොන්ත්‍රාත් දුන්නා. අනුරාධපුර, සාලියවැව, මැදවච්චිය, පරසංගස්සව, අනුරාධපුර, සාලියපුර, මැදවච්චිය, පරසංගස්සව, වවුනියාම සහ ඕමන්තකේ දුම්රිය ස්ථාන 6 උප කොන්ත්‍රාත් දුන්නා. කීයද? $15,00,000යි. 6ම. අපි එකක් $31,00,000යි. ණය බරක් වෙන්නේ නැත්නම්. ඒ නිසා මේ ණය බරක් උනේ මේ ණය වලින් ඇත්තවත්කම් හැදුවේ. සවචවත්කම් හැදුවේ. ওই විදිහට මොගලන්ට මතක ඇති ව්‍යාපෘතියක් ගියා දකුණු මුහුදු බඩ මාර්ගය අධිවේගී කරන්න කියලා. කිලෝමීටර් 148ක් කොළඹ ඉඳ මාතර දක්වා. පළවෙනි පියවර කිලෝමීටර් 48ක් මාතර සිට ගාල්ලට කිලෝමීටර් 48යි. ඒ කොන්ත්‍රාත් එක පිරිනැමුවේ ඉන්දියානු රයිට්ස් කියන සමාගමට. කිලෝමීටර් 48යි. ඒකට වෙනවා $60,60,000ක්. මුළු එකටම $1,150,000යි. $60,60,000යි ගාල්ලේ සිට මාතරට දුම්රිය මාර්ගය අධිවේගී කිරීම වෙනුවෙන්. එතකොට දුම්රිය අමාත්‍යවරයා හැටියට කටයුතු කරේ කුමාර් වෙල්ගම. මම වෙල්ගමගෙන් ප්‍රශ්නයක් ඇහුවා. අධිවේගී කිරීමට පෙර රුහුණු කුමාර කෝච්චියට මාතරේ ඉඳන් ගාල්ලේ ඉඳන් මාතර යන කොච්චර වෙලාවක් ගියාද කියලා. ඔහු කිව්වා විනාඩි 42යි කිව්වා.
ඩොලර් මිලියන 60ක් වියදම් කොට අධිවේගී කරාට පස්සේ දැන් කොච්චර වෙලාවක් කරනවද කියලා. විනාඩි 39 කිව්වා. විනාඩි 3යි. අපේ දුම්රිය මාර්ග අධිවේගී කරන්න බෑ. මේ විශාල වංගු සහිත මාර්ග සහ හරස් මාර්ග විශාල ප්‍රමාණයක් තියෙනවා. සමාතරේ නම් ගාල්ලට දුම්රියක් එනකොට වේග සීමා 18ක් තිබෙනවා ඉන්න. ප්‍රශ්නේ එතන තිබෙන්නේ. ඒ නිසා අපි මේ ණය අර්බුදයක් බවට පත් උනේ මේ ණය වලින් ඇත්ත වත්කම් හැදුවේ නැහැ. අවශ්‍ය වත්කම් හැදුවේ නැහැ. ඒක ප්‍රශ්නේ. මාතරේ නම් බෙලිය අතර රේල් පාරක් හදනවා කිලෝමීටර් 27යි. ඩොලර් මිලියන 272යි. කිලෝමීටර් 27යි. ආසන්න වශයෙන් ගත්තොත් ඩොලර් මිලියන 10ක් වෙනවා 1 කිලෝමීටරයක් වෙනුවෙන්. දැන් මාතරේ නම් දික්වැල් හරහා පාරක් ලොකු කරලා හැදුවා. හක්මන් හරහා ගාමිණී සරත් මහත්මයාගේ ගියාගාමී යන පාර තවත් ලොකු කරලා හැදුවා. ඊට පස්සේ අර පරණ පාරත් බෙලිය අතර යන පාර ලොකු කරලා හැදුවා. කතරගමන අධිවේගී මාර්ගයත් බෙලිය අතරා යනවා. අපි රේල් පාරකුත් හදනවා. කවුද බෙලියත් එන්නේ ඉන්නේ? පෙට්ටියක් පිරෙන්න සෙනග නැගින්නේ මතක තබා ගන්න. ඩොලර් මිලියන 10ක් වැය කරන කිලෝමීටරයක් වෙනවා. ඒ නිසා මේ ණයට බර වෙන්න ඔබ ඔසව අපි වගේ කියන්න ඕනේ. මේ ණය බරක් උනේ එකක් ණය වලින් ඇත්තවත්කම් ලැබුණේ. අනෙක ණය වලින් අවශ්‍යවත්කම් ලැබුණේ. ඒ නිසා තමයි අපි සිරිමල් මහත්මයාත් පෙන්වලා දුන්න මාතාවත් ඒක සවිස්තරාත්මක පෙන්වා දෙන්නම්. බදු ආදායම පසුගිය අවුරුදු 2009 ඉඳන් අවුරුදු 3ක් තිබෙනවා. අපිට ලැබුණු මුළු ආදායම මදි ණය පොලි වාරිකය ගෙවන්න. රවි කරුණානායක මහත්මයාට ස්තුතිවන්ත වෙනවා මේක. ඉදිරිපත් කිරීම ගැන 2014 දක්වා විතරයි. කවුරු හරි ලියන්න ඕනේ මේ කාලේ ආර්ථිකය. එතුමා 14 දක්වා ආර්ථිකය ලිව්වා. ඒකේ පෙන්නනවා 2009 රාජ්‍ය මුළු ආදායම බිලියන 700යි. ණය පොලි වාරිකය බිලියන 826යි. 2010 ආණ්ඩුවේ ආදායම බිලියන 817යි. ණය පොලි වාරිකය බිලියන 820යි. ඒ කියන්නේ මොකද්ද? භාණ්ඩාගාරය ලැබෙන මුළු ධනය ප්‍රමාණවත් නැහැ ණය පොලි වාරිකය ගෙවන්න. මොකද වෙලා තිබෙන්නේ? ඒ නිසා අපේ රට ආර්ථිකයෙන් වශයෙන් බංකොලොත් වුණු අපි මේ රට ආදරේ මේ රට පිළිබඳ ගෞරවය ආඩම්බරයක් අපිට තිබෙනවා. හැබැයි ඇත්ත වචනේ අපේ රට හිඟන රටක්. ඇත්ත එතන කියනවා. පළවෙනි අර්බුදේ මේ ණය අර්බුදේ. දෙවෙනි අර්බුදේ අපි මුහුණ දී තිබෙනවා දැවැන්ත ආනයන අපනයන වෙළඳපොලේ ඇති වී තිබෙන ගැටලුවට මහාචාර්යතුමා පෙන්වා දුන්නා. ආසන්න වශයෙන් අපිට පිටරටින් වසරකට භාණ්ඩ ආනයන කිරීමෙන් ඩොලර් බිලියන 20ක් වැය වෙනවා. භාණ්ඩ විකුණලා අපිට හම්බෙන්නේ ඩොලර් බිලියන 10යි. 100ක වෙළඳ පරතරයක් තියෙන රාජ්‍ය 100ක් ඩොලර් බිලියන 20ක භාණ්ඩ ආනයනය කරන ආනයන විදම ඩොලර් බිලියන 20ක් වෙනකොට අපනයන ආදායම ඩොලර් බිලියන 10යි. අපිටුරු ඩොලර් බිලියන 10 හොයාගන්නේ කොහොමද? ඒ ඩොලර් බිලියන 10න් ඩොලර් බිලියන 1.3ක් හම්බ වෙන සංචාරක ව්‍යාපාරේ. ඩොලර් මිලියන 7.3ක් හම්බ වෙන්නේ විදේශගත ශ්‍රමිකයන්ගෙන්. එනිසා අද අපේ රටේ තනි ඒකකයක් හැටියට වැඩිම විදේශ විනිමය අපිට උපයා දෙන්නේ විදේශගත ශ්‍රමිකයන්. ඔබට මතක ඇති තලත අතුකාරල මහත්මිය කැබිනට් පත්‍රිකාවක් දැම්මා විදේශගත යන කාන්තාවන්ගේ වයස වැඩි කරන්න. එක මාධ්‍යයක් ඇහුවා ඇයගෙන් ඇයි ඔබ එවැනි තීරණයක් ගත්තේ කියලා. මම ස්තුතිවන්ත වෙනවා ඇයට විවෘතව කිව්වා අපේ රට විශාල ඩොලර් අර්බුදයකට අපි මුහුණ දීලා තියෙනවා. මේ අය පටවන්නේ නැතුව අපිට උපයා ගන්න. ඒක ඇල්ල කිව්වේ නෑ හොඳේ. ඒක මම කියන්නේ. මේ අය පටවන්නේ නැතුව උත්තරයක් නෑ කිව්වා. මේක ඇත්ත කතාව. ඉතින් තනි ඒකකයකට වැඩිම විදේශ විනිමය ගෙනත් දෙන්නේ විදේශගත ශ්‍රමිකයන්. මේ කුමන රැකියාවද? ඒ සමාජ ජීවිතේ මොකක්ද? ඔය විදේශගත ශ්‍රමිකයන්ගේ බහුතරයක ඉතාමත් කුඩා අවශ්‍යතාවයන් දෙක තුනක් තිබෙනවා. එකක් දරුවන්ට උගන්වන්න. දෙක නිවාහනක් හදාගන්න. තුන වාහනයක් ගන්න. ඔය ගියපු අය ගැන හොඳ සමීක්ෂණ මම කොළඹ විශ්වවිද්‍යාලේ කරන්න කියලා මම ආරාධනා කරනවා. 80%ක්වත් ඔය උවමනාවන්ගෙන් එකක්වත් ඉටු කරගන්නේ නැහැ. සමාජ ඛේදවාචකයක් ගම්මල කියලා බලන්න. දරුවන්ගේ ජීවිත, ඒ පවුල් වල ජීවිත විනාශයටපත් වෙලා තිබෙනවා. ඒ නිසා මේ අර්බුදයට මේගොල්ලෝ උත්තර හොයාගන්න බැරි වුණා. ඒක ඉතා පැහැදිලිව පෙන්වන මේ වාර්තාවේ 2010 වසරේදී අපේ රටේ අපනයන ආදායම 2000 වසරේදී අපේ රටේ අපනයන ආදායම දලදේශීය නිෂ්පත්ති ප්‍රතිශතයක් හැටියට 33යි. 2014 වෙනකොට අපේ අපනයන ආදායම 14යි. 2000 ඉඳන් 2014 වෙනකොට අපේ අපනයන ආදායම හරි අඩකට වඩා වැඩි ප්‍රමාණයකින් කඩා වැටුණා. නායක වෙන්නේ නැහැ පොළොවින් බට. නායක වෙන්නේ නැහැ
ගිරවපත් ඉපදුනාට කුරහන් තලප කෑවට නායක වෙන්නේ මතක තබා. නායක වෙන්න අපේ රට ආර්ථිකය මොනතරම් වර්ධනයක් අත්පත් කරගත්තද? 2033ක් වුණු අපනයන ආදායම 2014 වුණු 14 දක්වා හරි අඩකට වඩා වැඩි කඩා වැටුණා. එයි අපේ ඇයට තිබුණේ දැක්මක් ලෝකයේ අලුතෙන් අත්පත් වෙන වෙළඳපොළ මොකද්ද කියලා හොයාගන්න බැරි වුණා. අපිට තේ රබර් පොල් මත යැපුණා. තේ වෙනුවට ලෝකේ ඕනෑමටත් වඩා වැඩි විකල්ප බීමාර්ග එන්න පටන් ගත්තා. රබර් වෙනුවට කෘත්‍රිම රබර් නිෂ්පාදනය වෙන්න පටන් ගත්තා. පොල් අපිටත් මදි වුණා. මොකද සිද්ධ වුණේ? අපේ අපනයන වෙළඳපොළ මුළුමනින් මැකලුණා. හැබැයි නායක වෙන්න ඕන කුමටද? තව අවුරුදු 20කින් ලෝකේ ලෝක වෙළඳපොළ කුමක්ද? අපිට තියෙන්න ඕන. ඒකට අපි ගුරු කරන්න ඕන. ඒකට අපි හදන්න ඕන. අපි පිළිගන්න ලෝකේ ප්‍රධාන වෙළඳපොළ දෙකක් තිබෙනවා. එකක් ලෝකේ බහණ්ඩ වෙළඳපොළ තියෙනවා. අනිත් එක ලෝකේ ශ්‍රම වෙළඳපොළ තිබෙනවා. ලෝකේ බහණ්ඩ වෙළඳපොළෙන් පංගුවක් හා ලෝකේ ශ්‍රම වෙළඳපොළෙන් පංගුවක් අත්පත් කරගෙන ඉන්නතර අපිට ඉස්සරහට යන්න බෑ. අපි බහණ්ඩ වෙළඳපොළ මොකද වෙන්නේ? 1978 දී ලෝක වෙළඳාමේ අපේ පංගුව 201යි. 0.5යි. ලෝකේ ඩොලර් 200ක වෙළඳාමක් වුණොත් ලංකාව ඩොලර් එකක් ආවා. අද ලෝක වෙළඳාමේ අපේ පංගුව 0.05යි. 2000න් එකයි. ලෝකේ ඩොලර් 2000ක වෙළඳාමක් આવොත් සිද්ධ වුණොත් අපිට ඩොලර් එකක් එනවා. 1978 දී ඩොලර් 200ක වෙළඳාමක් වුණොත් අපිට ඩොලර් එකක් එනවා. අපේ විදේශ වෙළඳාමේ පංගුව 10න් පංගුවක් දක්වා කඩා වැටුවා. මේක මේ පාලකයෝ කරේ. ලෝකේ ශ්‍රම වෙළඳපොළ අපිට අත්පත් කරගන්න බැරි වුණා. අපි අදත් ලෝකේ 2014 වසරේ විදේශගත ශ්‍රමිකයන් සඳහා පිටත් වෙන්න තිබෙනවා 3,04,000 විදේශ රැකියාවන් සඳහා 2014 3,04,000 පිටත් ගොස් තිබෙනවා. ඒ 3,04,000න් සිට 1.2යි වෘත්තීමය රැකියාවන් සඳහා පිටත් ගොස් තිබෙන්නේ. ඒ කියන්නේ 4,000ක් වගේ තමයි වෘත්තීමය රැකියාවන් සඳහා. ලක්ෂ 3ක්ම ඔය පුහුණු කියලා කිව්වට පුහුණු කියන්නේ මේෂන් වැඩ ඔය තමයි ඒවා රැකියාව. එයි අපිට බැරි වුණා අලුත් ලෝකයේ ශ්‍රම වෙළඳපොළ ගැන අත්දැකීමක් හොයාගන්න. මොකද අපි කරේ? අපි කවුරුත් මේ පාලකේ කවුද කියලා තේරුම් ගන්න. අපේ රටේ පාසල් විෂයට IT කියන සබ්ජෙක්ට් එක තොරතුරු තාක්ෂණ විෂය අපේ රටේ උසස් පෙළට ඇතුළත් කරේ 2013. මේ නායකයෙ කොච්චර පිටුපසින් ඉන්න නායකයෙක්ද? තොරතුරු තාක්ෂණ කියන විෂය පාසල් අධ්‍යාපනයේ උසස් පෙළට ඇතුළත් කරේ 2013 2016 වසරේ තමයි පළමු වතාවට ඒ ළමයි උසස් පෙළ විභාගෙ ඉන්නේ. තොරතුරු තාක්ෂණ පිළිබඳ විප්ලවයන් සාකච්ඡාව ලෝකෙ පුරා දියත් උනේ. විශේෂයෙන්ම දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ඇතිවෙච්ච තාක්ෂණික තරඟේ කඳවුරු දෙකක් අතර තිබුණු බල තරඟේ ඒක විසින් මහා තාක්ෂණ විප්ලවයන් ගෙනත් දුන්නා. ඒ කිසිවක් අපි උකහාගත්තේ නෙවෙයි. අඩුම තරමේ අපි 90 මුලවත් අපේ අධ්‍යාපනයට ඇතුළත් කළ යුතු තොරතුරු තාක්ෂණය. හැබැයි මේ පාලක ඇතුළත් කරේ 2013 තමයි උසස් පෙළට. එයි ලෝකේ නව ශ්‍රම වෙළඳපොළක් හොයාගන්න අපි අසමත් වී තිබෙනවා. ඒ නිසා අපිට ඔන්න ඔය ආනයන අපනයන වෙළඳපොළේ අපි මුහුණ දී තිබෙන අර්බුදයට උත්තරයක් ඕන. ඒක තමයි මුහුණ දෙන දෙවෙනි අර්බුදය. අපි මුහුණ දී තිබෙන තුන්වෙනි අර්බුදය තමයි රාජ්‍ය ආදායම කඩා වැටීම. 1996 දී රජයේ ආදායම දලදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයකට 23යි. 2014 අපේ ආදායම 11.5යි. රාජ්‍ය ආදායම හරි අඩකින් වසර 20කට ආසන්න කාලයක් ඇතුළත අපේ රාජ්‍ය ආදායම හරි අඩකින් කඩා වැටෙනවා. රජයේ ආදායම සම්පූර්ණ කරගන්න නැතුව රජයේ විසින් කරන සේවාවන් ශක්තිමත් ඉස්සරහට ගෙන යන්න බෑ. ඒ නිසා අපි මුහුණ දී තිබෙන තුන්වෙනි අර්බුදය තමයි රාජ්‍ය ආදායම හීන වීම. හතරවෙනි අර්බුදය අපේ රටේ අනිත් ආර්ථික කරුණුත් එක්ක සම්බන්ධව මම වෙන් කරලා ගත්තට අපේ රටේ නිෂ්පාදනය කඩා වැටීම. අපි විශාල ලෙස ආනයනික බහඬ මා කියන්නේ කවුරුවත් යන්න ඕනේ නැහැ සියල්ල තමන්ගේ රටේ නිෂ්පාදනය කරගෙන ඒක මිත්‍යාවක්. ලෝකේ තවදුරටත් එහෙම ලෝකයක් නැහැ. ලෝකයේ අද වෙළඳපොළෙන් ගැට ගහලා තිබෙන්නේ. ලෝකේ තාක්ෂණයෙන් ගැට ගහලා තිබෙන්නේ. ලෝකේ ගමනාගමනෙන් ගැට ගහලා තිබෙන්නේ. නිසා කිසිවෙකුට ලෝකයෙන් හුදකලා වෙලා ජීවත් වෙන්න ඕන කියලා කල්පනා කරනවා නම් ඒක මිත්‍යාවක්. චීනේ කපු හදනවා. චීනේ කපු වලින් කොරියාවේ නූල් හදනවා. කොරියාවේ නූල් වලින් ලංකාවේ ඇඳුම් හදනවා. ඒ ලංකාවේ ඇඳුම් උත්තරද්‍රව්‍ය ස්කීමවරු නදිනවා. චීනේ කපු කොරියාවේ නූල් ලංකාවේ ඇඳුම් අඳින්නේ එස්කිමෝරු. ලෝකයේ වෙළඳපොළෙන් ගැට ගහලා තිබෙනවා. ලෝකයේ තාක්ෂණයෙන් ගැට ගහලා තිබෙනවා. ලෝක ප්‍රවාහණයෙන් ගැට ගහලා තිබෙනවා. ඒ නිසා කවුරු හරි කල්පනා කරනවා ලෝකෙන් හුදකලා වෙච්ච රාජ්‍යයක් ගොඩනගන්න බෑ කාටවත්. ඒ නිසා අනිවාර්ය ලෙස
හැම රටක්ම තමන්ගේ රටේ ලෝකේ බහඬ සහ ශ්‍රම වෙළඳපොළ ඉලක්ක කරගත්තු ආර්ථික සලස්මක් වගේම තමන්ගේ රටේ යම් නිෂ්පාදනයක් පිළිබඳ අවධානය යොමු කළ යුතු තිබෙනවා. මම කියන්නේ සියල්ල නෙවෙයි. සමහර ඒවා තියෙන අපි අත්තරින්න ඕන. දැන් වැරදි නිෂ්පාදන කියලා මම දැම්ම කියන්නේ උරණ වෙනවා ඒගොල්ලෝ. ඒක අත්තරින්න කිව්වොත්. සමහර නිෂ්පාදන අපි අත්තරින්න ඕන. හැබැයි සමහර නිෂ්පාදනට අපි වේගවත් ලෙස අලුත් තාක්ෂණ තුල් කරලා ඉස්සරහට ගිහින්. හැබැයි පහුගිය අවුරුදු 20ක කාලේ මම උදාහරණයක් ගත්තොත් 1978 අපේ රටේ කිරි අවශ්‍යතාවයෙන් 50ක් අපි නිෂ්පාදනය කරා. අද අපි නිෂ්පාදනය කරන අපේ රටේ කිරි අවශ්‍යතාවයෙන් 23යි. අපේ රටේ කිරි නිෂ්පාදනය හරි අඩකින් කඩා වැටෙනවා. හැබැයි අපේ රටේ කිරි නිෂ්පාදනය සඳහා ඉතාමත් යෝග්‍ය රටක්. නූරෙලිය ගත්තොත් නේද? නවසීලන්තේ ඕස්ට්‍රේලියාව වැනි ෆර්සියන් වර්ගයේ හරක් ඇති කරන්න පුළුවන් තැන. හම්බන්තොට අම්පාර මොනරාගල පළාත් ගත්තොත් අපිට තියෙනවා නේද මූරා වර්ගයේ හරක් ඇති කරන්න පුළුවන් ඉන්දියාව පාකිස්තානයේ. නාරම්මල මාතලේ දඹුල්ල පැත්තොත් මද කලාපේ සත්තු ඇති කරන්න පුළුවන්. අපේ සංස්කෘතිය අපි අත්දැකීම් මේ ඔක්කොම ගත්තට පස්සේ කිරි නිෂ්පාදනය සඳහා ඉතාමත් යෝග්‍ය රටක්. හැබැයි කිරි නිෂ්පාදනය ඉස්සරහට යන්න බෑ. පිරිමි සතා කල් කරන්නේ නැතුව. ඒක මෝඩ අදහසක්. මම ඒක සංවාද ටිකක් අමාරු වෙන මොකද ඒක ඇත්ත. අද අඹේවල ගොවිපළ ගත්තොත් හරි ජයවර්ධන මහත්මයාගේ සත්තු 3000ක් විතර ඉන්නවා. ආසන්න වශයෙන් ගත්තොත් 1500ක අවුරුද්දකට පැටව ගන්න. සාමාන්‍ය ගත්තොත් 150ක් පිරිමි 150ක් ගෑනු. ඔය පිරිමි වර්ධනය කරලා අපි කල් කරේ නැත්නම් මුළු ගොවිපළම පිරිමි සත්තුන්ගෙන් පිරෙනවා. කවුරුවත් එහෙම ආයෝජන කැමති වෙන්නේ නැහැ. ඒවා නිකන් ඔය අර නිකන් ඒවා හොඳයි නේ හැංගීම් වලට හොඳයි මේ ගවයා අපේ පුරාණ සතා අපි ඕගේ කරේ ගියා හරි මොනවා හරි කිය ඉන්න පුළුවන්. ඒවා ආර්ථිකයට වැදගත් නැහැ. ඒ නිසා අපේ රටේ නිෂ්පාදනය කඩාවැටීම තමයි මුහුණ දෙලා තියෙන ඊළඟ අර්බුදය. ණය අර්බුදය, ආනයන අපනයන වෙළඳපොළ අර්බුදය, නිෂ්පාදනය කඩාවැටීම ඊළඟ අපි මුහුණ දෙන දෙවන්ත අර්බුදය තමයි ආදායම් බෙදී යාමේ විෂමතාවය. අපේ රටේ ජාතික ධනය සාධාරණ බෙදින්නේ නැහැ. මම මේ කියන්නේ සමානව බෙදන්න නෙමෙයි. ඔන්න උතන තමයි සමහර අපිත් එක්ක හදාගන්න ප්‍රශ්නයක්. මේ JP කියන ගෙවල් දෙකක් තිබුත් ගයක් ගන්න, කාර් දෙකක් තිබුත් කාර් එකක් ගන්න. නේද? තියෙන මිනිහට තරහ. තියෙන මිනිහා කරේ වෛරයෙන් බලන නෑ අපි එහෙම නෑ. ඒක වැරදි අදහසක්. හැබැයි අපි කියන යුක්තිය සහ සාධාරණ පිළිබඳ නිර්ණායකයන් තිබෙනවා. යුක්තිය සහ සාධාරණත්ව පිළිබඳ නිර්ණායකයන් මොකද්ද? සෑම පුරවැසියෙකුට තමන්ගේ අවම මූලික අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා සාධාරණ අයිතියක් තිබෙනවා. ඉන්න නිවහන දරුවන්ට අධ්‍යාපනය, ආදායම් මාර්ගය, ඉන්න නිවහනක්, නිරෝගී සම්පන්න ජීවිතයක්, මානසික සුවයක් හැම මිනිහෙකුටම ඕන. අධ්‍යාපනයක් ඕන, ඉන්න නිවහනක් ඕන, ආදායම් මාර්ගයක් ඕන, හොඳ නිරෝගී සම්පන්න ජීවිතයක් ඕන, මානසික සුවයක් ඕන මිනිසුන්ට. එනිසා මූලික අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහා වූ ආදායම් බෙදී යාමේ යාන්ත්‍රණයක් අපේ රටේ හැදින්න ඕන. හැබැයි අද අපේ රටේ ආදායම් බෙදී යාම කොහොමද? අපේ රටේ ජාතික ධනෙන් ඉහළම 10%. මම දන්නේ මෙතන ඉන්නවද කියලා හොඳයි. මම හිතනවා නෑ කියලා. ඒගොල්ලෝ අපිට මුණ ගැහෙන්නේ නැහැ මතක තබා ගන්න. ඔය 10% අපිට හම්බ වෙන්නේ නැහැ. අපි යන ස්පිරිතාලෙන් බෙහෙත් ගන්න, අපි යන බස් එකේ යන්නේ, අපි කන හෝටලෙකින් කන්නේ. එහෙම වෙන කණ්ඩායමක් ඉන්නවා. අපේ රටේ 10%යි. මම හිතනවා මෙතන නෑ කියලා. හරිද? සමහර අය හිතනවා මමත් ඒ 10%ද නෑ. ඒගොල්ලෝ නෑ. ඒක ඉතාමත් අතලොස්සකෝල අපිට මුණ ගැහෙන්නේ කණ්ඩායමක් ඉන්න මේ රටේ. ඒගොල්ලෝ අත තමයි මේ බැංකුව ඇතුලේ ප්‍රාග්ධනය කරන මූල්‍ය ප්‍රාග්ධන කතිපාදික දරාගෙන ඉන්න කණ්ඩායමක් ඉන්නවා. ඇත්ත. කිසි භාණ්ඩයක් නිෂ්පාදනය කරන්නේ මුදල් එක්රැස් කරගෙන නේද ගේම් ගහන කණ්ඩායමක් ඉන්නවා. ඒගොල්ලෝ කර්මාන්තකරුවෝ නෙවෙයි ඩීලර්ස්ලා. අපේ රටේ ඉදට ඇවිල්ලා දෙන කර්මාන්තකරුවෝ නෙවෙයි ඩීලර්ස්ලා. අපේ රටේ ඉහළම සිට පවුල් 10. අපේ රටේ ජාතික ධනයෙන් 38.1ක් මුක්ති විඳිනවා. 38.4ක් මුක්ති විඳිනවා. 15%ට හම්බෙන්නේ 1.1යි. සාධාරණයි. අපි ඔක්කොම එකතු වෙලා ලොකු පාංගෙඩියක් හදනවා. ඒ පාංගෙඩිය පෙති 100කට කපනවා. කැපුවට පස්සේ උඩම ඉන්න 10 දෙනා පෙති 38.4ක් ගන්නවා. යටම ඉන්න 10 දෙනාට හම්බෙන්නේ පෙත්තයි අනිත් පෙත්තෙන් චුට්ටයි. සාධාරණද? අපි මේකේ සාධාරණ සහ යුක්ති පිළිබඳ ප්‍රශ්නය. ඒ නිසා මේ ආදායම් බෙදී යාමේ විෂමතාවය අවම කිරීම සඳහා උසලස්මකට අපි රට අවතීර්ණ වෙන්න ඕන. රනිල් වික්‍රමසිංහ මහත්මයා පාර්ලිමේන්තුවේදී 2015 නොවැම්බර් මාසයේ 5 වෙනිදා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරමින් කිව්වා ඔහුගේ ආර්ථික ප්‍රකාශන ඉදිරිපත් කරමින්. මොකද තරගයක් තිබුණා රවි කරුණානායක මහත්තයා ඒ ලේඛන ඉදිරිපත් කරන ඊට කලින් අග්‍රාමාත්‍යවරයා තමන්ගේ කතාවක් කරන්න ඕන කියලා. ඒ අනුව තමයි නොවැම්බර් මාසයේ 5 වෙනිදා 2015 වසරේ ඔහුගේ ආර්ථික ප්‍රකාශන ඉදිරිපත් කරා. ආර්ථික ප්‍රකාශන ඉදිරිපත් කරන වෙලාවදී ඔහු කිව්වා මොකද්ද? රටේ ජනගහනයෙන් 43ක දෛනික ආදායම. ඒ කියන්නේ ලක්ෂ 86ක ලක්ෂ 200ක් කියලා උපකල්පනය කරනවා.
ලක්ෂ 86ක දෛනික ආදායම ඩොලර් 2කට අඩුයි කිව්වා. නේ රුපියල් 310ට අඩුයි 150. ඒකත් මේ ආණ්ඩුව නිසා තමයි 310 වුනේ නේ. 310ට වඩා අඩුයි රටේ ලක්ෂ 86ක දෛනික ආදායම. මොකද උන්ගේ ජීවිතේ. එනිසා මේ ආදායම් බෙදී යාමේ විෂමතාවයට අපිට උත්තරයක් ඕන. එනිසා මේ සියලු දත්ත ආණ්ඩුවේ දත්ත මා මීට වඩා මේ ගැඹුරයි මීට වඩා වෙනස් මේ දත්ත කියලා මම විශ්වාස කරන පෞද්ගලිකව. හැබැයි මේ පෙන්눔 කරලා තිබෙන දත්ත ඇතුලේ පවා පෙන්눔 කරමින් තිබෙන්නේ අපේ රට ගැඹුරුතම ආර්ථික අර්බුදයකට ගිලී තිබෙන බව. අන්නේ ආර්ථික අර්බුදයක් ඇති වෙච්ච තැනක දේශපාලන ස්ථාවර භාවයක් සමාජ ස්ථාවර භාවයක් නිර්මාණය වෙන්නේ නැහැ. අපේ සමාජය අද ඛේද වාචකයක්. මිනිස්සු මැරෙනවා. ඒ දවසකට වාහන අනතුරු නිසා මිය යනවා 26 දෙනෙක්. 2016 ජූනි දක්වා තියෙන වාර්තා බලපුවම 26 දෙනෙක් මිය ගින් තියෙන වාහන වල ඇප්පිලා දවසකට. ඒ සති 26 ඇතුළත මාස 6 ඇතුළත වාර්තාව 2016 ජූනි දක්වා වාර්තාව. ඒ සති 26 ඇතුළත කෝච්චිය හැප්පිලා 26 දෙනෙක් මැද. සතියට එක්කෙනෙක් කෝච්චිය හැප්පිලා මැරුණා. මේ කුඹියක් කරනවා වගේද නේ ලොකු කෝච්චියක් එනවා සද්දයක් එනවා පේන්න තියෙනවා පාර පයින්නකොට මැරෙනවා. කොතනද අපේ රට තිබෙන්නේ? සමාජීය වශයෙන් අපේ රට අස්ථාවර බවට පත් වෙලා තිබෙනවා. ආර්ථික වශයෙන් බිඳවැටීම ආර්ථික තලයේ විතරක් රඳාපවතින ආර්ථික වශයෙන් බිඳවැටීමක් ආර්ථික තලයේ විතරක් රඳාපවතින එක හොඳයි. ධන ඍණ වෙළඳ ශේෂය අයවැය හිගය නේද ආර්ථික දත්ත කරුණු මත විතරක් ආර්ථික බිඳවැටීමක් රඳාපවතින්නේ. අනිවාර්යයෙන්ම ආර්ථික ඇති වෙන අර්බුදයක් සමාජ ජීවිතයට පෙරලා බලපානවා. 2016 ජුනි මාසයේ දක්වා අපේ රටේ රුපියල් 25000ට වඩා වැඩි මංකොල්ල කැම් සිද්ධ වෙලා තියෙනවා දිනකට 16ක්. දවසකට 16ක්. ගෙවල් බිඳීම් සිද්ධ වෙලා තියෙනවා දිනකට 14ක්. 2016 මුල්ල මාසයේ වාර්තා අනුව මම කියන්නේ. ඒ නිසා ආර්ථික බිඳවැටීම අනිවාර්ය ලෙස සමාජ අර්බුදයක් නිර්මාණය කරනවා. ඒ නිසා අපේ රට ආර්ථික අර්බුදයක් වගේම සමාජ අර්බුදයක් නිර්මාණය වෙලා තිබෙනවා. ඒක අනිවාර්යයෙන්ම දේශපාලන අර්බුදයක් බවට පත් වෙනවා. මේක සාමාන්‍ය සිද්ධාන්ත. ඒ නිසා අපේ රටේ දේශපාලන අර්බුදයක් තිබෙනවා. කොයි ස්ථාවරත්වයක් හදන්නේ? එක්සත් ජාතික පක්ෂ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ එක්ව ආණ්ඩුවකට ස්ථාවරත්වය වෙන්නේ නෑ බොරු. එකතු වෙලා හදපු ආණ්ඩුවේ පළවෙනි පාර්ලිමේන්තු යෝජනාව මොකද්ද? මේ අලුත් ආණ්ඩුවේ පළවෙනි යන පාර්ලිමේන්තු ඉදිරිපත් කළ යෝජනාව තමයි අගමැති රනිල් වික්‍රමසිංහ මොකද්ද? 19 වෙනි සංශෝධනය අනුව අපේ රටේ අමාත්‍ය දුර ගණන් 30කට සීමා කරා. හැබැයි දෙක එකතු වෙලා හදපුවාම වැඩි කරගන්න පුළුවන් කියලා කොන්දේසියක් දාගත්තා. පළවෙනි යෝජනාව තමයි ඇමතිවරු 30 ඉඳන් 45 දක්වා වැඩි කරගෙන ඉන්න. දෙක එකතු වෙලා ආණ්ඩුවක් හදනකොට ඇමතිවරු වැඩි වෙන්නේ. රට ලොකු වෙනවද? ජනගහනය වැඩි වෙනවද? මොකද තරකේ? ඇමතිවරු 30කින් රටක් පාලනය කරන්න පුළුවන් නම් දෙක එකතු වුණාම ඇමතිවරු වැඩි කරගන්න ඕන කියලා කොන්දේසියක් 19 වෙනි සංශෝධනයේ දාගත්තා. දාගෙන ඉවරලා පළවෙනි යෝජනාව හැටියට ගෙනාවා ඇමතිවරු 30 ඉඳන් 45 දක්වා වැඩි කරගන්න. ඒ නිසා මේ ආණ්ඩු ගොඩනගන දේශපාලන ස්ථාවරභාවය වෙනුවෙන් නෙවෙයි. මතක තබගෙන අපේ රටේ දේශපාලනය කියන්නේ ලාභම බිස්නස් එක. ලාභම ව්‍යාපාරය. සාමාන්‍යයෙන් වැඩිම ලාභ තියෙන ව්‍යාපාරේ කුඩු ව්‍යාපාරේ. ඒක අනතුරුදායක වැඩි. මේකේ ගරු සරු ඔක්කොම ලැබෙන. තාන්න ඔක්කොම ලැබෙන ලාභම ව්‍යාපාර දේශපාලන. මේ දේශපාලන ව්‍යාපාරය. ඔක නෑ කියනවද? මේක මේ මහජන සේවයක් නෙවෙයි. ව්‍යාපාරයක් අද. මම එක නියෝජ්‍යමතිවරයෙක්. එක മന്ത്രിවරයෙක්. ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයෙක් ගාවට ගිහිල්ලා කියන මොකද්ද? මගේ විශාල ප්‍රමාණයක ණය බැංකුවල මම හිර වෙලා තියෙන බැංකු වෛරාවක් පිරීලා මට නියෝජ්‍යමතිකමක් දෙන්න කියලා. එයා බැංකුවේ ණය හිර වුණාම නියෝජ්‍යමතිකමක් ඉල්ලනවා. ඒක මොකක්ද දෙකින් පෙන්නු කර මේ සත්‍ය කතාවක් මම කියන්නේ. අර අවශ්‍යයි මම කියන්නේ දැම්ම. පසු දවසේ මම නන්දිකම කියන ප්‍රබල ඇමතිවරයෙක් ඉල්ලපු മന്ത്രിවරයා. මේක වෙලා තියෙන්නේ. ඒ නිසා මේ දේශපාලනය කොහොමද අපි ව්‍යාපාරයක සිට මහජන සේවාව බවට පරිවර්තනය කරගන්නේ? මෙන්න මේ අභියෝගය අපිට තිබෙනවා. ඒ නිසා අපේ රට ප්‍රධාන ශේත්‍ර තුනක ගැටුමකට මුහුණ දෙනවා. ආර්ථික ඇති වී තිබෙන අර්බුදේ, සමාජීය අර්බුදේ සහ දේශපාලන අර්බුදේ. ඒ නිසාම අපි හිතනවා මේ පෙන්눔 කරමින් තිබෙන එක යුගයක නිමාව. මම අපේ ඉතිහාස පිළිබඳ කෙනෙකුට මම කිව්ව තොරතුරු හොයන්න කියලා මේ එක් යුගයක් බිඳ වැටෙනකොට 1789 ප්‍රංශේ බිඳ වැටෙනකොට ප්‍රශ්නේ මොකද්ද තිබුණේ? මොකද්ද ඇතිවෙච්ච අරාජික තත්ත්වය? අනුරාධපුර යුගයේ බිඳ වැටෙනකොට එදා තත්ත්වය මොකද්ද? මම කියනවා මේ හා සමානම තත්ත්වයක් තමයි තිබුණේ. ඒ නිසා මේ පෙන්눔 කරපින එක යුගයක නිමාව. අවසන් වශයෙන් කියන්නේ
වඩු කුරුල්ල අවුරුදු 100ක් තව ඉදිරියටත් වඩු කූඩුව බැන්දත් ওই විදිහටමයි වඩු කුරුල්ල කූඩුව බඳින්නේ. මීමැස්ස තව අවුරුදු 100ක් වදේ බැන්දත් මීමැස්ස තව අවුරුදු 100ම වදේ බඳින ওই විදිහටමයි. මේ පාලකයන් තව අවුරුදු 100ක් අපේ රට පාලනය කරා. එම බොහොම ස්තුතියි හැම දිනකට.